පළවෙනි ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන දුෂ්ශන්ති ඉන්දිකා ඒ මහ වේදල්ල සූත්‍රය පිළිබඳ පහදා දෙන සේක්වා. ඒක දුෂ්ශාන්තයට කොයි ටිකක් දන්නේ ඕනේ නේද? ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ මම මේ එකම එක ධර්මදේශනාවක් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රඥාවේ විඥානයේ අතර වෙනස එනේ තමයි ඒක එතන ඒක ගැන කතා කරමු නේද පැහැදිලි එනේ. ඔව් කරන්න ඔව් කියලා ඔව් ඔව්. මේ මොකද්ද ප්‍රඥාවේ කාර්යභාරය කියලා එහෙම කියලා දෙනවා හොඳයි කියලා එතකොට කිව්වා මහා මම එතනින් හරි. යට දැන් ඔව් එතකොට අපි දැන් කතා කරන්නේ මහා වේදල්ල සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. විශේෂයෙන් දන්නේ නැති අයට මම කියන්නේ. එතකොට මේ සූත්‍රයේ කතාව යන්නේ මහා කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් ස්වාමින් වහන්සේ අතර. මේ කතා බහට ලක් වෙන්නේ ජේතවනාරාමේදී. මෙතනදී අපි මේ සූත්‍රයේ ටිකක් දීර්ඝව ප්‍රශ්න අහා පිළිතුරු වශයෙන් යන නිසා ඉතින් දුෂ්ශාන්තිට අවශ්‍ය කරන ටික ඒක අර තවත් අර කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ විඥාණය ඇයි මේ නාම ධර්මයක් වශයෙන් ගන්නෙ නැත්තේ කියලා. ඒකට ගොඩක් දෙනකොට උත්තරයක් නැහැ. නමුත් ඒ උත්තරේ මේ සූත්‍රයේ තියෙනවා. හොඳයි එහෙනම් අපි ඔය අපි දැන් කතා කරන කොටසට ආවොත් එතකොට මෙතනදී අහනවා ඇවැත්නි විඥාණයයි කියනු ලැබේ. එතකොට කියන ඇවැත්නි දන්නේය. යන යම් හේතුවක් වේද එහින් විඥාණයයි කියනු ලැබේ. කුමක් දන්නේද? සැප දුක් උපේක්ෂා යන වේදනා යන හේතුවෙන් විඥාණයයි කියනු ලැබේ. එතකොට මෙතනින් තේරෙනවා මේ විඥාණයෙන් කරන්නේ මොකද්ද? සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාව දැනගන්න එක තමයි විඥාණයෙන් කරන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි දැන් ආහාරයක් ගන්නකොට අපි මුලින්ම බලන්නේ මේ ආහාරය අපිට ආහාරයට ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගන්න බැයිද කියන කාරණේ. එතකොට ඒ දේ අපි තීරණය කරන්නේ අපි හොඳ නරක අපිට මේ සැපක් මේ දුකක් කියලා අපි තේරුම් ගන්න මේ වේදනාව අනුව. එතකොට විඥාණයෙන් කරන්නේ චෛතසික ධර්මතාවයන් හඳුනා ගන්න එක. එතකොට මේ චෛතසික ස්වභාවය තමයි අපි නාම ධර්මතා වශයෙන් නම් කරන්නේ. එතකොට විඥාණයෙන් කරන්නේ නාම ධර්මතා හඳුනා ගන්න එක. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. ඒ ටික විඥාණයත් එක්ක උපදිනවා. නමුත් ඒකට අපි නාම ධර්මතා කියලා කියන්නේ විඥාණයට. විඥාණයෙන් කරන්නේ අර චෛතසික ස්වභාවයන් ටික වටහා ගන්න එක තමයි. ඊළඟට කියනවා ප්‍රඥාව සහ විඥාණය එකට මිශ්‍ර වෙයිද නැත්නම් අමිශ්‍රව වෙන්කොට දැක්විය හැකිද? ඒ කියන්නේ ප්‍රඥාව සහ විඥාණය එකටද තියෙන්නේ නැත්නම් මේ දෙක වෙන වෙනමද තියෙන්නේ කියලා කොට්ටිත තෙරුන් වහන්සේ අහනවා මේ සරියුත් ස්වාමීන් වහන්සේගෙන්. එතකොට කියනවා වැත්නි අරමුණක් වශයෙන් මේ දහම් දෙක වෙන් කළ නොහැකි. ඇවැත්නි චතුරාර්ය සත්‍ය ධර්මයක් ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් දනි. ඒ දැනගන්නේ මාර්ග විඥානේ. විඥානයේ කෘත්‍ය වශයෙන්. ඒ වගේම විඥානයාගේ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැකගනීද? විඥාණයෙන් යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැකගනීද? එය දැනගන්නේ ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන්. ඒ නිසා මේ දහම් දෙක වෙන් කොට පැනවී නොහැක. එකට පවතින්නකි. ඇවැත්නි එකට පවතිනා වූ ප්‍රඥාවයි සහ විඥානය අතර වෙනසක් විමෙක්ද? ඇවැත්නි මේ දෙක අතරින් මාර්ග ප්‍රඥාව ප්‍රධාන වේ. විඥාණයෙන් කරන්නේ විදර්ශනාත්මකව පිළිසිඳ දැක ගැනීමයි. මෙයයි මේ ධාමු දෙකේ වෙනස කියලා කියනවා. එතකොට දැන් අපි ගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්මයක් ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් දැනගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් රූපේ අනිත්‍ය ස්වභාවය. ඒ හැම දෙයක්ම අපි ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් තමයි දැනගන්නේ. ඒක හැබැයි දැනගන්න නම් ඒ වෙලාවේ විඥානයක් පහළ වෙලා තියෙන්න ඕන. දකින්න එපා ඒක. ප්‍රඥාවෙන් දැක ගන්න අන්නේ දැක ගැනීමේ කෘත්‍ය කරන්නේ විඥානය. නමුත් මේක අනිත්‍ය වෙලා යන ස්වභාවය අපි තේරුම් ගන්නේ ප්‍රඥාවෙන්. එතකොට එතෙන්දී විඥානයේ කෘත්‍යයක් වෙනවා ප්‍රඥාවේ කෘත්‍යයක් දෙක එකට වෙනවා. ඒතර ප්‍රඥාවේ කෘත්‍ය එකට වෙන්න නම් අනිවාර්යෙන් ඊට කලින් හිත තැම්පත් වෙලා ඒකටම හිත අරමුණු කරලා තියෙන්න ඕන. ඒ අරමුණු කරලා තිබ්බොත් තමයි ප්‍රඥාවේ කෘත්‍ය වෙන්නේ. එහෙම නැත්නම් දකින්න විතරයි. දැන් දුෂ්ශාන්තිට තේරෙනවද ඒක? ඔව්. එහෙනම් දන්නේ. ඔව් එහෙනම්. මේ එතකොට දැන් භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මොකක් හරි අපිට දැනුණු දෙයක් ගැන නැවත වතාවක් හිතන එක හොඳයිද? එහෙම හිතන එක හොඳයිද? ඒ කියන්නේ හිතලා අපිට මෙහෙම අවබෝධයක් ආවා ඒක එහෙම කියලා නැවත වතාවක් හිතන එක හොඳයිද?
ඔය ප්‍රඥාව කියන්නේ ඒ වගේ පැත්තකට යන එකක්ද? එහෙම නෑ නැත්නම් ඒක ස්වාමීන් ඒක වහන්සේ ගත්තොත් දැනුවත් නෑ يعني ඒක අවබෝධයද? නෑ ඒක ගත්තොත් මෙහෙම අපි කියමු කයි අනිත්‍ය අපිට වැටහුණා කියලා. කයි කුඩු කුඩු වෙලා යනවා. හරි මොනවා හරි අපි දැක්ක කියමුකෝ. තේරුණාද මං කියන එක? ඔව් හා. ඔව්. ඒක දකින්න එක්ක මනෝවිඤ්ඤාණයෙන් හරි කාය විඤ්ඤාණය උපයෝගී කරගෙනනේ. එහෙමයි. දැන් අපි ගම කනට ශබ්දයක් එනවා. වදිනවා ඇවිල්ලා. ඒ ශබ්දේ දැනගන්නේ මේ සෝත විඤ්ඤාණයෙන්නේ. එහෙමයි. එතකොට අපිට එතන විඤ්ඤාණයක් අවශ්‍යයි. හැබැයි අනිත්‍ය වෙලා යන කෘත්‍යය දකින්නේ ප්‍රඥාවෙන්. එහෙමයි. එතකොට විඤ්ඤාණයෙන් තමයි දැකන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක් ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් දනීද? හරිද? මේ දුකේ දුකට හේතුයි දුක නැති කර යුතු මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යයට අයිති දේවල් අපි මේ ඔක්කොම දකින්නේ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නේ. ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් දනීද? දැනගන්නවද? ඒ දැනගන්නේ විඤ්ඤාණයේ කෘත්‍ය වශයෙන්. ඒ විඤ්ඤාණයක් නේද මොකෙන්ද අපි බලන්නේ? ඔව් ඔව් තේරුණා. ඔව්. ඒ වගේම විඤ්ඤාණයෙන් යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැනගනීද? අර විඤ්ඤාණයෙන් කියන ඒකම කියන අනිත් පැත්ත. විඤ්ඤාණයෙන් යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැනගනීද? ඒ කියන්නේ කයේ අනිත්‍ය ස්වභාවය වේදනාවේ අනිත්‍ය ස්වභාවයද අපි දැනගන්නවා. ඒක දැනගන්නේ ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන්. ඒකම අනිත් පැත්ත ගහලා කියනවා. ඒ කියන්නේ දෙකම එකම මේ යන්නේ. තේරුණාද? ඔව්. ඒක ඒ කියන්නේ මේක ඔව් චතුරාර්ය සත්‍යක්ම කියලා දැනගන්නේ ආයි ප්‍රඥාවෙන් තමයි. ඒකම අනිත් පැත්ත ගන්න. ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් දනීද? විඥානයේ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැනගනීද? දනීද දැනගනීද? තේරුණාද? ඔව්. ඒතර වචනේ අකුරු දෙකක වෙනසක් තියෙනවා. දැනගනීද විඥාණයෙන් අපි දකින ගහකින් කොළයක් වැටෙනවා අපිට පේනවනේ. ඔව්. මිනිස්සෙක් අපි මල ගෙදරකට ගියොත් පේනවා අපිට. මේ දුකයි නේද කියලා. කියන්නේ මේ අපිත් මැරෙනව නේද කියලා අපිට හිතනවනේ. දැකීම මාත්‍රේ ඔව් විඥාණයෙන් යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දැනගනීද? චතුරාර්ය සත්‍යයට අදාළ දෙයක් දැනගන්න විඥාණයෙන්. හැබැයි ඒක දැනගන්නේ ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන්. මොකද දැන් ප්‍රඥාවක් නැතුව දැන් අපිට ඒක දැන් අපි ගත්තොත් බටහිර ලෝකේ මල ගෙදරකට ගිහිල්ලා හරිද? ඒගොල්ලෝ පල්ලි ඉන්නව වාඩි වෙලා පාදර ඇවිල්ලා යාඥා කරනවනේ. ඒක කරනවනේ. අපි කවුරුවත් හිතන්නේ නැනේ මේ රූපේ අනිත්‍යයි කියලා. නමුත් ඒ පුජ්‍යල මැරුණා කියලා දන්නවා. මැරනවා කියලාත් දන්නවා. නමුත් මේක චතුරාර්ය සත්‍ය ධර්මයක් කියලා දනගන්නේ නැහැ. මේ දුකට හේතුව මේ කියලා එහෙම දනගන්නේ නැහැ. එහෙම පිළිවෙලට ගලප ගන්න බෑ. මොකද එතකොට එතෙන් ප්‍රඥා කෘත්‍ය වෙලා නැහැ. ප්‍රඥා කෘත්‍ය වෙන්න නම් ඒතර විඥානීය කෘත්‍ය විතරයි එතන වෙලා තියෙන්නේ. තේරුණානේ? ඔව් එතන ප්‍රඥා කෘත්‍ය වෙන්න නම් කල්යනා මිත්‍රයන්ගේ ධර්මය අහලා ඊට කලින් දැනගෙන තියෙන්න ඕනේ. ඉගෙනගෙන තියෙන්න ඕනේ. අන්න ඒකයි විඥානයයි ප්‍රඥාවේ අතර වෙනස. දැන් මම හිතන්නේ ප්‍රමාණවත් කියලා නේ. හොඳයි. ඔව් සාරයි. හොඳයි. හොඳයි නේද ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙනවා නයනා ශ්‍රී සන්ධ්‍යා ඔව්. භාවනාව වඩන විටදී සිතුවිලි පහළ වීම සහ ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයේද එහිදී කුසල් සහ අකුසල් සිතුවිලි සියල්ලටම එසේ වෙනවාද යන්න ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට කැමැත්ත නිසා ඒ ගැන ඔබ වහන්සේගෙන් පිළිතුරක් ලබා දෙන තේක්වා. පොඩ්ඩයි කියන්නේ ඒක. සිතුවිලි පහළ වීම සහ ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයේද පොඩ්ඩයි නතර ප්‍රශ්නයක් තියෙනවා. සිතුවිලි පහළ වීම සහ මොකද්ද තේරෙන්නේ මට ඒක. සිතුවිලි පහළ වීම සහ ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයේද ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී අර සිතුවිලි එනවනේ. ඕ. එතකොට අර ඔබ වහන්සේ කියන්නේ සමහරකට අපිට අර කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා කෙලෙස් යනවා කියලා ඒක වෙන්නේ. එතන මොකක්ද දන්නේ සිතුවිලි පහළ වීම සහ කෙලෙස් ප්‍රහාණය. ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයේද. ඒක එතෙන්දි වෙන්නේ මේම දැන් සිතුවිලි අපිට විවිධ සිතුවිලි එනවනේ. හරිද? ඔක අදත් අර කමටමත් හැම කුසල් සහ අකුසල් සිතුවිලි දෙකට මෙසේ වෙනවද කියලා අහලා තියෙනවා. ප්‍රහාණය වීමද? එහෙමයි. එතන මෙහෙමයි. ඔතෙන්දී අපි ගන්නවා නම් කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියන එක මුලින් දැනගන්න ඕන. හරිද? ඒතර කුසලයේ තමයි භාවනා අරමුණේ ඉන්න එක. බාහිර අරමුණකට හිත යොමු වීම තමයි අකුසලයේ. භාවනාවේදී. ඒතර භාවනාවේදී ප්‍රධානම කුසලයේ තමයි භාවනා කුසලයේ. භාවනා කුසලයේ කියන්නේ භාවනා අරමුණේ හිත පවත්වීම. තම භාවනා කර්මස්ථානයේ හිත යෙදවීම. කමඨහ වාර්තාව කියවුවාම එහෙම නැත්නම් කමඨහ වාර්තාව බැලුවාම පේනවා මෙයා කොච්චර පැයක් භාවනා කරාට පැයෙන් විනාඩි කීයක් භාවනා කුසලයේ වඩලා තියෙනවද නැත්නම් බාහිර අරමුණු ගැන කතා කරලා තියෙනවද කමඨහ වාර්තාව පිරෙන්න බාහිර දේවල් ගැන කොච්චර සඳහන් වෙලා තියෙනවද කියලා බොහොම පැහැදිලිව පේන්න පුළුවන්. බලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් ඒක නිසා කවුරු හරි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා අරමුණු කරලා
රූපකයේ මේ කායනුදර්ශීව තමන්ට දැනෙන ආනාපානේ හෝ පිම්බීම හැකිලිම හෝ වේදනාව හෝ වේවා ඒක ගැන කතා කරනවද එහෙම නැත්නම් බාහිර දේවල් ගැන කතා කරගෙන ඉන්නවද මේක පුරවනවද අතන මෙහෙම වුණා මෙතන මෙහෙම වුණා කියලා කී ඉන්නවනම් එයාගේ හිත හැමතිස්සෙම හිත වික්ෂිප්ත වෙලා තිනවා අන්නේ වික්ෂිප්තභාවය තුල තමයි අකුසලයට ඉඩ ලැබෙන්නේ මම කියන්නේ වික්ෂිප්ත වෙන හැම වෙලාවෙම අකුසලයක් කියලා තේරුණාද මං කියන්නේ එහෙමයි සාම. වික්ෂිප්ත වෙන හැම වෙලාවෙම මම කියන්නේ අකුසලයක් වුණා කියලා. නමුත් වික්ෂිප්ත භාවයට ඉඩ ලැබෙන අකුසලයට රින් ගන්න. ටක් ගාලා යන රින් ගන්න. මාරය රින් ගන්නන්නේ නැතින්දී. මාරය බලාගෙන ඉන්නේ කොයිලාද භාවනා යෝගාචරයාගේ හිත වික්ෂිප්ත වෙන්නේ. යාර පුරාණ ආලෝකයක් පෙන්නලා හිත වික්ෂිප්ත කරන්න එයා ඒක කරනවා. එන එකට හිත විශ්විද්‍යාලයේදී අහු වෙනවා නේද ඔව් සාම? අන්න එතෙන්දී තමයි තමන්ගේ හිත තැම්පද හිත මේ වික්ෂිප්තද කියන එක මත තමයි තමන් දැන් වික්ෂිප්ත නම් තමන් දැනගන්න ඊළඟට අකුසලයකට යන්න දෙන අවස්ථාවත් වැඩි. හිත තැම්පත් වෙන පැත්තට යනවා නම් තමන් දැනගන්න දැන් එන්නම කුසලයට යන්නේ. භාවනා අරමුණේමයි සිත රැඳෙන්නේ. අන්න ඒ වෙලාවේදී තමන්ගේ හිත සතුටු කරන්න ඕන මම දැන් කුසලයටයි යොමු වෙන්නේ. එකපාරක් හරි ආනාපානේ විස්තරයක් දැක ගන්න පුළුවන් නම් ඒ වෙලාවේ ටික භාවනා අරමුණට යොමු වෙනවා. කුසලයට යොමු වෙනවා. ඊළඟට මෙයා මුලින් අහන ප්‍රශ්නේ තමයි හිතවිලි එන එක මොකද්ද? අයි කියන්නේ සිතේ පහළ වීම සහ ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරය. සිතවිලි කියන එක කොච්චර ආවත් ඒකෙන් කෙලෙසයක් වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණයක් තමයි වෙන්නේ. දැන් කියන කතාව හරි. කෙලෙස් ප්‍රහාණය කොහොමද කියලා අහන්නේ? කොහොමද නෙමෙයි ඒක වෙන්නේ ඒක තමයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි කෙනෙකුට බැන්න කියමුකෝ. ඔය බැන්න අපි ඒ වෙලාවේ දේශසහගත සිතවිල්ලක් ඇති කරගෙන අපි ඔහුට බනිනවා. නමුත් ඕක නිතර මතක් වෙලා මතක් වෙන වෙලාවට අපිට අපගෙන 100,000 වතාවක් අපිට මතක් වෙනවනේ ඕක. ආවලා මට බැන්න, ආවලා මාව එළවුවා කියලා එහෙම මතක් වෙනවනේ. එතකොට මතක් වෙන සැරේට ඔහු කෙරේ දේශයක් හට ගන්න වෙලාවේදී ඒකෙන් අර අකුසල් පැටව ගහනවා. තේරෙනවද මං කියන්නේ? පැහැදිලිද? අර එක අකුසලෙන් අකුසල් 1000 ගාණක් පැටව ගහනවා. එතකොට අපි භාවනා අරමුණේ ඉන්නකොට අර අකුසලේ අපිට බැන්න මං අහවලාට බැන්නනි කියන එක එනවා භාවනා කරනකොට. එනවනේ අනිවාර්යයෙන්. නමුත් අර අකුසල් පැටව ගහ ගන්න විදියක් නැහැ. මෙයා ඉන්නේ භාවනා අරමුණේ නම්. තේරෙනවද මං කියන්නේ? එතකොට මතු උපදින කෙලෙස් ධර්ම ලක්ෂ කෝටි ගාණක් ප්‍රහාණය වෙනවා මොකක්ින්දද? භාවනා අරමුණේ 100 දිව. දැන් තේරෙනවද? අතන භාවනා කිරීමේ වැදගත්කම. මේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිය. ඉතින් අන්න එහෙමයි ඔක වෙන්නේ. මෙකනිසම් එකක් තියෙන එතන. අපි භාවනා ආරම්භයට හිතේ දුවත් එතකොට අර බුදුහාමුදුරුවෝ කියලා තින්නේ මේ සත්තු 6 දෙනෙක් ගෙනල්ලා ගැට ගහනවා 5 දෙනෙක් ගෙනල්ලා ගැට ගහනවා ගහේ. ඉතින් මු යන්නම හදන වඳුරා ගහ උඩටම යන්න හදනවා. තලගොයාව ගැට ගහලා තියෙන ඌ යන්නම හදනවා කබරය තලගොයා යන්නම හදනවා අර මේ උඹහටම. නාය යන්න හදන උඹහටම. යන්න බෑ. කුරුල්ලා ඉගිලෙන්නම හදනවා. අමත ගැට ගහලා තියෙන ගහේ. ඒක තමයි භාවනා කර්මස්ථානය. ජීවත් තමයි අකුසලයේ වෙන්නේ හිටියොත් කුසලයේ. ස්වාමීන් වහන්සේ එතකොට කුසල් සිතුවිල්ල එතෙන්ට දැන් භාවනා කරනලාට ආවත් ඒකත් එතෙන්ට බාධා ධර්මයක් නේද? ඒකත් අහලා තියෙන කුසල අකුසල දෙකම. දැන් අපි ගත්තොත් දැන් භාවනා කරගෙන ඉන්නකොට රුවන්වැලි සෑය මතක් වුණා කියමුකෝ. ඒතර ඒක අකුසලයක් එතන. අපිට සාමාන්‍ය ජීවිතයේදී කුසලයක් වෙන එක භාවනාදී අකුසලයක් වෙන්න පුළුවන් අපිට. භාවනා කුසලයට සාපේක්ෂව. මොකද ප්‍රධානම වෙන්නේ භාවනා කුසලයේ. තේරුණාද? ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දැක්කත් මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. ඒ ඔස්සේ ප්‍රපංච කොට නැගිලා ඒවා උපක්ලේශ ක්ලේශ ධර්ම. දර්ශන සමාධියට ඒක බුදුහාමුදුරුවෝ විදර්ශන සමාධියට බාධා කරන ධර්මතා. ඒකට කියන උපක්ලේශ. හරි ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා ඉනෝකා විජේරත්න. අවසරයි ස්වාමීන් වහන්සේ මාහට ගැටලුවක් ඇත විඥානයේ පිහිටීම සම්බන්ධයෙන්. එනම් සිතුවිලි පරම්පරාවකින් යුතු සිත හෝ කර්මය යම් ඇත්තට නොපෙනෙන ජීවියාගේ සිට විශාල කයකින් යුතු ජීවියා දක්වා එහි පිහිටීමට කයේ ප්‍රමාණය බලපානවද ස්වාමීන් වහන්සේ? තව තියෙනවා එක ප්‍රශ්නයක්. මොකද්ද මට තේරෙන්නේ මොකක්ද අහන්නේ? විඥානයේ පිහිටීම සම්බන්ධයෙන්. එනම් සිතුවිලි පරම්පරාවකින් යුත් සිත හෝ කර්මය යම් ඇසට නොපෙනෙන ජීවියාගේ සිට විශාල කයකින් යුත් ජීවියා දක්වා එහි පිහිටීමට කයේ ප්‍රමාණය බලපානවද? විඥාණයට හෝ කර්මයට පෙනෙන නොපෙනෙන ජීවීන්ට ඒ විඥානේ පිහිටන්න කයේ ප්‍රමාණය බලපානවද? කයේ ප්‍රමාණය දහන්නේ. එහෙමයි.
එහෙමයි. පෙනෙන නොපෙනෙන විඥානයේ පිහිටීමේ තීරණය වෙන්නේ කය ප්‍රමාණයද කියලා දහන්නේ. එහෙම බලපානවද කියලා. එහෙමයි. කය එහෙම බලපානවාද බලපාන්නේ කියලා. දැන් අලියා ලොකුයි කූඹියා පොඩිනේ. එතේ එහෙමයි. දෙන්නගේ තව විඥානේ කොටසක් පිහිටනවා. තියෙනවා මේ. ඔව් මොකක්ද අනිත් කොටස? ඒ සඳහා ඒ සත්වයා තම කය ඉන්ද්‍රිය හරහා ගෝචර කරගත හැකි මට්ටමට අනුව උදාහරණ වරහන් තුල දක්වලා තියෙන එකම පරිසරයක් සමග ගනුදෙනු කිරීමේ හැකියාව මත උපත ලැබූ සත්වයාගේ සිතුවිලි උත්පාදනය වෙනවා. උදාහරණයක් අලියෙක් ගසක් දැකේ පිළිබඳව ඇති කරගන්නා සිතුවිලි හා කොහොඹුවෙකු තම ඇසින් ඒ දකින ආකාරය අනුව සම්පූර්ණ තනි රූපයක් ලෙස නොදකින බැවින් ඒ පිළිබඳව ඇති කරගන්නා සිතුවිලි වල වෙනස ආදී බලපානවාද? ඔව් ඒ සෑම ඒක බලපාන පුළුවන් දැන් සමහරට කූඹියට අලියාවත් ගහක් විදිහට පේන්න පුළුවන් ඉතින්. ඒක නිසා ඒක මිනිස්සු අතරත් වෙනවනේ ඒක. දැන් හොල්මන් වලට බය වෙන්නේ. අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ විශාල කය සහිත සත්වයාට වඩා කුඩා කයක් ඇති සත්වයාට වඩා වැඩි කර්ම විඳවීමට තිබිය හැකිද කියලා. කර්ම ඔව් ඉතින් සමහරට වැඩි වෙන්න පුළුවන්. අලියට වැඩි වෙන්න පුළුවන් ඉතින් කූඹියට වැඩි. දැන් අපි වයසට ගියාම හැරමිට්ටෙන් යනවනේ. දැකලා තියෙනවද කූඹි ගොලක වයසක කූඹිය හැරමිට්ටෙන් යනවා. මේ කූඹිය වයසයි මේ කූඹිය තරුණයි කියලා එහෙම වන්න පුළුවන් අපිට. ඉතින් ඒ කූඹි ලෝකේ ඒ වුණාට ඒ කූඹින්ට විඳින්න දුකකුත් තියෙනවා. දැන් අපේ කූඹි ඔය හාල්ලටයක් හරි මොන හරි අරගෙන යනවනේ තට්ටු ගානක් උසට විත්ති දිගේ. ඉතින් ඌ ඒ වෙලාවේ කොච්චර දුකක් විඳිනවද කියලා අපිට කියන්න පුළුවන්. විශාල උසකට යන සමහර වෙලාවටනේ. තට්ටු 4ක 5ක ගියක් වුණත් යනවනේ කූඹි උඩට. එතකොට ඒ වෙලාවේ ඌ යනකොට කොච්චර දුකක් විඳිනවද කියලා අපිට කියන්න බෑ. ඒක කූඹිය දුක් විඳින්නේ නැහැ කියලා කියන්න බෑ. කොච්චර බඩගින්න ඉන්නවද කෑම නැතුව වතුර නැතුව. ඉතින් ඒක නිසා මේ හැම සතෙන්ම දුකක් තමයි විඳින්නේ. දුකේ ප්‍රමාණය අඩු වැඩි වෙමින් පුළුවන් ඒ අවස්ථාවල අනුව. නමුත් ඒක විඥානයේ පිහිටීම කියන එක නෙමේ කර්ම ශක්තිය තමයි බලපාන. විඥානයේ පිහිටියට පස්සේ Tamanට බලපාන කර්ම ප්‍රමාණය. දැන් කූඹි කුලක ඉන්න හැම කූඹියෙක්ම එකම කර්ම ප්‍රමාණය නෙමෙයි ඒවත් වෙනස්කම් තියෙනවා. අපි හිතන ඉතින් ඔක්කොම කූඹි ටික එකම දුකක් විඳින්නේ එකම සැපක් විඳින්නේ කියලා. එහෙම කියන්නත් බෑ ඉතින් අපිට. ඒ නේද මිනිස්සුත් එහෙම වෙන්න බෑ. කූඹි ලෝකේ තියෙන ප්‍රශ්න දාන්නේ කූඹියෝ. දැන් මිනිස්සු ගැන හිතුවොත් මොකද කියන්නේ? මුන්න හොඳට කන්න තියෙන ෆ්‍රිජ් වල පුරවල කෑම තියෙනවා. බෝතල් වල සීනි තියෙන මුන් පුදුම සැපන්නේ විඳින්නේ කියලා හිතන්නේ. තුන් දන්නේ නැහැ සීනි කිලෝ එක ගාන. කුඹිය දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒ සත්තු විඳින දුක් ප්‍රමාණය කොච්චරද කියලා අපිට එස්ටිමේට් කරන්න බෑ. ඒ සත්ත්ව ලෝකේ හැටියට තමයි නේද ස්වාමීනි. ඌ හිතන අපි සැප විඳිනවා. අපි හිතන ඌ දුක් විඳිනවා කියලා. කුඹි ගොල්ට. හරි එන ඊළඟ එකට යමුනේ. හර්ෂ පෙරේරා අපිට ප්‍රශ්න යොමු කළ තියෙන 4 වෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරගෙන යෑමේදී හුස්ම අරමුණු වන ලක්ෂයේ තනින් තන යමින් එකම තැනක නොපිහිටයි. විවිධ ආකාර වලින් අරමුණු වීම මා භාවනා කරන ක්‍රමේ වැරැක් දක්ද. මේ නිසා සිතේ ගැටීමක් ඇති වෙන වැඩේ හරියට වෙන්නේ නැහැ කියලා. ඒ එක්කම පසුබෑමකුත් එනවා. මේ තත්වයට පිළීමක් මාහට අනුකම්පාවෙන් දෙන්න තේක්වා. ඒ කියන්නේ යා හිතාගෙන ඉන්නවද මේ හුස්ම දැනෙන තැන වෙනස් වීම එයාගේ වරද්දක් කියලාද එයා හිතන් ඉන්නේ එහෙමද? එහෙමයි වැරද්දක්ද කියලා අහනවා. එයාට එහෙම හිතෙනවා කියලා. නෑ ඒක ඕන කෙනෙකුට වෙන දෙයක්. ආස්වාසය දැනෙන තැන නෙමෙයි ප්‍රාස්වාසය දැනෙන්නේ. ආස්වාසෙන් ආස්වාසයට වෙනස් වෙනවා. ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට වෙනස් වෙනවා. ඒක තමයි රූපේ ස්වභාවය. ඒක පිළිගන්න තමයි අපි භාවනා කර්මස්ථානයක් දීලා තියෙන්නේ. රූප කර්මස්ථානයක් දීලා තියෙන්නේ. ඕක දැකලා ඕක දැකගනින් කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ආස්වාසෙන් ආස්වාසයට සමානකමක් නැහැ. මේ හැම එක අපි හැමදේම එකයි. මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ දරුවෝ මේ මගේ මිනිස්සයා මේ මගේ බිරිඳ කියලා අපි අල්ලගෙන හිටියට මේ තප්පරයක් පාසා ක්ෂණයක් පාසා මේ හැමදේම වෙනස් වෙවි තියෙන්නේ. නමුත් ඒක බැලුවට පේන්නේ නැති හින්දා තමයි වෙනස් වෙන කර්මස්ථානයක් දීලා තියෙනවා. ආනාපානිය දිහා බැලුවා මේක හොඳට පේනවා ඒක. දැන් මේ තියෙන හුස්ම නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. දැන් මේ දැනෙන තැන නෙමෙයි තව ටිකකින් දැනෙන්නේ. නමුත් භාවනා යෝගාවචරය කියලා දක්ෂ වෙන්න ඕනේ. මේ දැනෙන තැන වෙනස් වුණාට දැනෙන වේගය දැන් කලින් අර වේගය වෙනස් වෙනවා කියලා කිව්වේ. වේගය දැනෙන තැන ඒ දැනෙන දැනීම අඩු වැඩි වීම වුණාට භාවනා යෝගාචරය දැනගන්න මම මොකද්ද මේ කරන්නේ කියලා. මම මේ කරන්නේ මානසික ඒකාග්‍රතාවය දිනු කර ගැනීම මිසක් ආනාපානයේ අඩු වැඩි වීම පිළිබඳව මගේ හිතේ මේ චේතනා පහළ කරගන්න අවශ්‍ය නැහැ. ඒක තමයි රූපේ ස්වභාවය කියලා දැනගෙන ඒකේ හිත උපේක්ෂාවටපත් කරගෙන තමන්ගේ වැඩේ කරගන්නයි ඕනේ. දැනෙන දැනීම කෙරේ සිහිය පැවැත්වීම. ඒක දැනෙන විදිය බලපාන්නේ නැහැ ඒක.
කොතන දැනුණත් Tamanට ඒක සිහිය පවත්වන්න පුළුවන් නම් ඒ වැදගත් වෙන්නේ. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. පස්වෙනි ප්‍රශ්නය ආයික එරන්දි මල්කා අපිට පස්වෙනි ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. කාය පස්සද්ධිය යන වචනේ අර්ථය හා දික්ඛ විසුද්ධියට පැමිණීම යන්නේ කුමක්දයි පහදා දෙන්න සේක්වා. කාය පස්සද්ධියනේ. එහෙමයි. කාය පස්සද්ධිය කියලා කියන්නේ අපිට පස්සද්ධියක් කියන්නේ සැපයක්, සුඛයක්, සැහැල්ලුවක්. සුඛය කියන්නේ මේ සැහැල්ලුව. අර උදාහරණයක් ගත්තොත් අපේ කාය නිකන් පාවෙල යන ගතිය, සැහැල්ලු ගතිය, ඉහළට එසවෙන ගතිය, අන්න එහෙම ස්වභාවයක් දැනෙනවා නම් අපි ඒකට තමයි කියන පස්සද්ධිය. කය කිරිය තියෙන කාය පස්සද්ධිය කියලා කියනවා. සිත හොඳට තැම්පත් වෙනවා නම් ඒක චිත්ත පස්සද්ධිය කියලා අපි කියනවා. පහසින් ඉන්න පුළුවන්කම. ඒක තමයි කාය පස්සද්ධිය කියලා කියන්නේ. මනස ඒකාග්‍ර වෙනකොට කය හොඳට කාය පස්සද්ධිය ඇති වෙනවා. කය අර මේ බොහෝ දෙනෙක් කියන කය ඉහළට පාවෙලා යන්න ගන්නවා. ඉහළට එසවෙනවා වගේ දැනෙන්නේ කාය පස්සද්ධිය නිසා. ඒ කාය පස්සද්ධිය දැනගෙන භාවනා යෝගාචරයා ඒ සැහැල්ලුවට ඒ ප්‍රීතියට හිත යොදවන්නේ නැතුව තමන් දැනගන්න ඕන තමන් භාවනා අරමුණේ ඉන්න. එහෙම ඉන්නේ නැතුව කාය පස්සද්ධිය බලන්න ගියොත් නැවත භාවනාව පිළිහිලා කාය පස්සද්ධියක් නැති වෙනවා. මනසේ ඒකාග්‍රතාවයක් නැති වෙන්න පුළුවන්. මොකද ඒකාග්‍රතාවයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් තමයි කාය පස්සද්ධිය එන්නේ. ඉතින් ඒක පස්සද්ධි සම්පොජ්ජංගයක් වශයෙන් අපිට ඒක වඩන්න පුළුවන්. ඒකෙන් ඇති ප්‍රයෝජනය තමයි අපිට වැඩි වෙලාවක් භාවනාවේ ඉන්න පුළුවන් සැහැල්ලුවෙන්. මොකද අර අමාරුවෙන් ඉන්නට වඩා සැහැල්ලුවෙන් හිටියොත් අපිට පැය ගාණක් භාවනාවේ රැඳී සිටින්න පුළුවන්. එහෙම නැත්නම් ටික වෙලාවක් ගියාම භාවනාව එපා වෙනවා. මේ කාය පස්සද්ධිය එහෙම නැත්නම් පස්සද්ධි සම්පොජ්ජංගයේ තියෙන වැදගත්කම ඒකයි. ඊළඟට මොකක්ද අහන්නේ? දිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප පරිච්ඡේදය වෙලා කියන්නේ මුලින් හිත සමාධිමත් වෙලා නාම රූප වෙන් වෙලා ඒක සමාධිමත් සිතින් දැක ගන්න අවස්ථාව තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. දිට්ඨි විසුද්ධියටපත් වීම. ඒ කියන්නේ කරන්ට ශබ්දයක් එන වෙලාවට මේ ශබ්ද රූපය ඒ දැනෙන දැනීම නාම ධර්මතාවයක් කියලා වෙන් කරගන්න එක නෙමෙයි. ඒකයිල මූලික අවස්ථාව. මේක ඇවිල්ලා එහෙම දැකලා මේක ඊටම දියුණු අවස්ථාවකටපත් වෙනවා. මේක තමයි විදර්ශනා භාවනාවේ ලබන පළවෙනි ඥානය. දිට්ඨි විසුද්ධිය එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා. ඒ දිට්ඨි විසුද්ධියටපත් වෙන අවස්ථාවේදී භාවනා යෝගාචරයට විශේෂ දර්ශනයක් වශයෙන් දැක ගන්න පුළුවන්. තමන් ඉදිරියේ තමන්ගේ කය තමන්ට දර්ශනය වෙනවා. ඒක හරියට නිකන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපේ කය ප්‍රකට වෙනවා වගේ තමන්ට තමන්ගේ කය පේන්න ගන්නවා. ඒ කියන්නේ හිතට කය පේන්න ගන්නවා. එතකොට සිතයි කයයි පැහැදිලිව වෙන් වෙලා නාම රූප වෙන් වෙලා පේනවා කියලා කියන්නේ ඒ අවස්ථාව. ඒ අවස්ථාවේදී නාම රූප පරිච්ඡේද ඥානෙ ඉහළම අවස්ථාව. තවත් ඉතින් ඉහළට යනවා. නමුත් මේ අවස්ථාවට ආපු ගමන් එයා දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක හොඳ සමාධිමත් අවස්ථාවකදී වෙන්න ඕන. ඒ ආරෝෂාගේ කමඨහන් වார்த்தාවල පරණ ඒවා ගිහිල්ලා බැලුවා නම් ඒක තියෙන එක හොඳට. දැන් වෙන් වෙලා පෙනිලා තියෙනවා. එතනින් පස්සේ තමයි ඇත්තටම විදර්ශනා භාවනාව නිවැරදිව ආරම්භ වෙන්නේ. ඉතින් තමන් දැනගන්න ඕන නාම රූප වෙන් වෙලා පේන්න හිත භාවනා අරමුණේම රැඳෙන බව, ඒ අරමුණ ඔස්සේ හිත යන්නේ නැති බව, හිත ක්‍රමයෙන් සමාධියටපත් වෙන බව දැක ගන්න පුළුවන්. ඒක ඉතින් සමහරුන්ට පේනවා සමහරුන්ට පේන්නේ නැහැ. නමුත් ඒ විදර්ශනා ඥානය නෙමෙයි ඒක. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙනකොට ඒක දැක ගන්න පුළුවන්. එතකොට ඒ රූපේ ප්‍රකට වෙනකොට මගේ රූපේ කියලා කියන්නේ නැතුව රූපයක් කියලා මෙනෙහි කරන්න ඕන. හොඳයි. ස්වාමීන් වහන්සේ යාම තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. භාවනාවේදී සතිය යනු ප්‍රධාන භූමිකාවකි. සතිය ප්‍රබල වන විට මනස හොඳින් ඒකාග්‍ර වන බවත්, සතිය දුබල වන විට මනසේ ඒකාග්‍රතාවය බිඳෙන බවත් හැඟේ. එසේනම් සතිය යන කුමක්දයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. පොඩ්ඩක් මට මැදහරි තියෙන පොඩ්ඩක් කියන්නේ මොකද? සතිය ප්‍රබල වන විට මනස හොඳින් ඒකාග්‍ර වන බවත්, සතිය දුබල වන විට මනසේ ඒකාග්‍රතාවය බිඳෙන බවත් හැඟේ. එසේනම් සතිය යන කුමක්ද? සතිය යන කුමක්ද කියලා අහන්නේ. සතිය කියන්නේ එළඹ සිටි මොහොත පිළිබඳව ඇති දැනුවත්භාවය. ඒ කියන්නේ සතියෙන් කරන්නේ අපි භාවනා අරමුණේ ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව දැනුවත්භාවයේ පවතී මේ පිළිබඳව අපිට සංඥාවක් තියෙනවා. දැන් මං ඉන්නේ ආනාපානේ. එහෙම නැත්නම් බාහිර අරමුණක් කියලා. සතියෙන් කරන්නේ ඒක. අර විඥාණයෙන් කරන වැඩේ. වැඩි වෙලාවක්
ඒ අරමුණේ සිය පවත්වාගෙන ඉන්න පුළුවන් නම් දිගටම ඒක ඒකාග්‍රතාවයක් බරපත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි අර කලින් කූඹි ගැන කතා කරා කූඹියක් වැටිලා ඉන්නවා සීනි බෝතලේ. ඒතර අපි ඒ කූඹියව ගන්න උත්සාහ කරනවානේ හැන්දේ කොහොම හරි. අන්න එතකොටත් සතිය තියෙන ඒකාග්‍රතාවය දෙකම තියෙනවා. හැමතිස්සෙම ওই දෙක තියෙනවා. අඩු වැඩි වශයෙන් අර භාවනාවේදී තමයි ඒක හොඳටම දැක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අනිත් වෙලාවලදී තියෙනවා ඉතින් ඒක. ඒකාග්‍රතාවය කියන එක. සතියෙන් තමයි ඒක හදලා දෙන්නේ. සතියෙන් කරන්නේ දැනුවත් වෙනවා. ඒ දැනුවත් භාවයේ දිගටම එක අරමුණක පවත්වා ගන්න පුළුවන් නම් ඒක ඒකාග්‍රතාවය කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට පුළුවන් භාවන අරමුණේ ඉන්නවද එහෙම නැත්නම් බාහිර අරමුණක ඉන්නවද කියලා අපි දැනගන්න ස්වභාවය තමයි සතිය කියලා කියන්නේ. තමන් දන්නවනේ තමන් දැන් ආනාපානෙ ඉන්නවා කියලා ඒක සතිය. හැබැයි දිගටම ආනාපානෙ ඉන්න පුළුවන් වෙන්නේ ඒකාග්‍රතාවය. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඊළඟට රමිත වීරසිංහ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා 6 වෙනි ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මෙහිදී මා යොමු කරනු ලබන්නේ ප්‍රශ්නයක් නොව යම් ඉල්ලීමකි. ඒ ඔබ වහන්සේ විසින් පවත්වනු ලබන ඉරිදා දින තිබෙන වාචික කමටහන් ලබා දීමේ සම්බන්ධ වොයිස් රෙකෝඩ් එක පළ කිරීම සම්බන්ධයෙන්. මෙහිදී ඔබ වහන්සේ විසින් මුල් කාලීන රෙකෝඩ් වල තිබෙන අන්තර්ගතයේ පිළිබඳව යම් සටහනක් පෝස්ට් එක මුලදී දක්වා තිබෙන බව දක්නට ලැබිණි. එම කෙටි විස්තරේ හේතු කොටගෙන රෙකෝඩ් එක තුල ඇති අන්තර්ගතයේ වටහා ගැනීමට වඩා පිටුවහලක් වන බව මට හැඟේ. ඔබ වහන්සේට ඒ අපහසු නොවේ නම් එම කෙටි විස්තරයේ නැවත ඉදිරි රෙකෝඩ් වලට දමන මෙන් ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමි. ඒ රෙකෝඩ් කරලා දාන්න තියා මේ කවුරුවත් ඉන්නේ නැහැ නේ ධර්ම සාකච්ඡාව. දැන් මේක නතර කරලා රෙකෝඩ් කරන එකත් නතර කරන්න වෙලා දෙන්නේ දැන් ඉස්සරහට. රෙකෝඩ් එකේ අන්තර්ගතය දාන්න. එන්න බෑ. ප්‍රශ්න අහන්න. දැන් කී දෙනාද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තව ටික දවසක් බලනවා ඉතින් මම. බලනවා අන්තර්ගතය නෙමෙයි රෙකෝඩින් එකක් නතර වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ මොනවද මම තනි එකක් කරලා දානවා සතියකට එකක්. අපිට දැන් උපකරණ තියෙන හින්දා සාකච්ඡාව නිකන් ඔහේ තියාගෙන ඉන්නවා. තියෙනවා එච්චරයි. එන්නේ නැත්තම්. ඒකට ඉස්සරහට විධිමත් ඉක්මනටම ලබන සතිය ඇතුළත බලන්න ඕන මොකද කරන්න ඕන කියලා ලබන සතියේ මොන වගේ තීරණයක් ගන්න ඕන කියලා මම බලනවා ඒක. මේකට උනන්දුවක් නැත්තම් කමඨා වාර්තා නම් එනවා. අඩුවක් පාඩුවක් නැතුව. නමුත් ඒවෙත් තියෙන ගොඩක් දේවල් කියලා දෙන්න ඉතින්. ඒක ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන කොහොමද කරන්න කියන එක. කවුරු හරි ඒක මැදිහත් වෙලා ඒ ටික මේව කරන්න ඕන. නමුත් දැන් මම එතනට මට කාලයක් යනවා ඒකට. ඒකයි ප්‍රශ්නේ. දැන් මම අද බැලුවා මම කමඨා වාර්තා 9ක් අප්‍රූව් කරාද? 10ක්. එකම දෙපාරක් නෝන ඊළඟ 9යි තියෙන්නේ එතකොට. ඒවයි කියලා දෙන දේවල් මම දැම්මා ඒගොල්ලන්ගේ කමඨා වාර්තාවල ඉන්න කියලා. දැන් මේකට. නමුත් ආවේ නැහැ. ගොඩක් මේ වාචික කමටහන් ගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් අපරාධකින් ඉන්න. දැන් මට තේරෙනවා දැන් මට දැන් වෙලා තියෙන්නේ මට එකම ලියලා දැන් එපා වෙලා තියෙන්නේ. මේවා දැන් එක්ක කටින් අහගන්න එපේ. එහෙම නැත්නම් කමඨා වාර්තා ඔක්කොටම ධර්ම දේශනාවක් දානවා දවසට එකක්. උත්තර දාන්න නැතුව. ඒකත් පහසුයි. ඔව් නෑ මේ මොකද දැන් එකම දැන් මේ කොච්චර කවුවත් ආනාපානෙ ඉඳන් ඔන්න පිම්බීම හැකිරීම බලන්න යනවා. හරිද? කොච්චර කවුවත් අනික් කමඨා වාර්තාවල තියෙන ඒවා කියවන්නෙත් නෑ. දැන් මම 100 දෙනෙක් ඒක කරව 100 පාරක් ටයිප් කරන්න ඕනේ ඒක. හුස්ම නොදෙනී ගියාම ආනාපානෙ නොදෙනී ගියාම පිම්බීම හැකිරීම බලන්න යන්න එපා කියලා. කොච්චර කවුවත් අහන්නේ. ආනාපානෙ ඉන්නකොට කයේ දැනීම බලන්න යන්න එපා කවුවත් කොච්චර අහන්නේ ඒකම බලන්න යනවා. කය පොඩ්ඩක් හරි මැස්සෙක් කර වැවුවොත් ඒක බලන්න යනවා. එහෙම වුණා. අත නොදෙනී ගියොත් කකුල නොදෙනී කියයි. අරක නොදෙනී ගියා මේක නොදෙනී ගියා බලන්න යනවා හැමතිස්සෙම. ඒක තමයි සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. නමුත් දැනගන්න අපි දැන් මේ ප්‍රොසීඩියර් එකක් තියෙනවානේ භාවනා කරන ඉදී. ඉතින් බලන්න එපා කියලා අපි කියලා තියෙනවානේ. දැන් මට ඊට වැඩිය හොඳයි වචනෙන් ඕක කියන එක. මේකෙම ටයිප් කරනවට වැඩිය. ස්වාමීන් වහන්සේ ඔය ටයිප් කරන්නේ නැතුව එහෙමනම් අර ඒ කමටහන් වාර්තාවට පොඩි වොයිස් එහෙම දාන්න රිප්ලයි බෑනේ. එකක් දුන්නා නම් හොඳයිද එහෙම ස්වාමීන් බෑනේ දෙන්නේ. අමාරුයිද? ෆැසිලිටි එකක් නැහැ නේ එහෙම දෙන්නේ. එහෙම බෑනේ. එහෙම නෑ නේද? කමෙන්ට් එකක් දාන්න තියෙනවද? නැත්තම් නෑ මං හිතන්නේ වොයිස් කමෙන්ට් එකක් දාන්න නෑ නේද? එහෙම එකක් ඔව් කරන්න දැන් පුළුවන් නම් ඕවා ඒක තමයි ලේසිම වෙන්නේ. ඔව් එහෙම නැත්තම් හැමදාම සතිය නෙමෙයි දිනපතා රෑ 8 මාට විතර එනවා මේ මීටින් එකක් ගන්න වෙනවා. ওই ටික ඔක්කොම සාකච්ඡා කරන්න දවසේ. මට වීකෙන්ඩ්ස් වලට නම් මොනවා හරි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ වීක් ඩේස් වලට මම රෑ වෙනකන් වැඩ කරන නිසා මේ ඒක තමයි මම මේ කල්පනා කරේ කොහොමද උදව් කරන්න කියලා. නෑ ඒක බලමු අපි මේ නැත්නම් ලයිව් ඇවිල්ලා කරන්න නම් දැන් අපි අර තියෙන ඒතර සිස්ටම් එකත් වයලේට් වෙනවා අපි දැන්
කමෙන්ට් කරන එකනේ අපේ ප්‍රධාන මේක ක්‍රමවේදය. එහෙමයි. ඒක ඔව් ඔව්. කඩාකප්පල් වුණාම ඊට පස්සේ එතනත් වැඩක් නැහැ ඊට පස්සේ ගෲප් එකෙන් වැඩකුත් නැහැ ඊට පස්සේ. දැන් කමටහන් වාර්තාවට උත්තරයක් ලැබෙන්නේ නැත්තම්. ඔව් ඒක වාචික අර මේ ඔව්. ලියලා දාපුවම ඒක බලනවා ගොඩක් අය අර ඒක ආයෙ ඔව්. ඕ නෑ ඉතින් කියවනවා. නෑ එහෙම ඉතින් ඒක එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙන දැන් මේ වොයිස් එක දැම්මත් අහනවනේ ඉතින් කොහොමද හැමෝටම අහන්න පුළුවන්. ඔව් 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 අර අහන්න පුළුවන්. ඒකට යටින් දාන්න පුළුවන් නම් එහෙම එකක් නෑනේ. ටයිපුත් කරලා දාන්නද? නැහැ මං කිව්වේ ස්වාමීන් වහන්සේ අර ඒ කමටහන් වාර්තාවට යටින් වොයිස් එක රෙකෝඩර් රිප්ලයි එකක් දාන්න එකක් පුළුවන්. විදියට. මාක් සකබර්ට් කියන්න ඕනේ ඒක. හදලා. ඒක තමයි අඩු. ඒක තමයි අඩුව. ඒක තමයි attachment. ඒක ඔඩියෝ එකක් අර මැසෙන්ජර් වල නම් තියෙනවා නේද? ඔඩියෝ ක්ලිප් එකක් යවන්න දාන්න පුළුවන්. ඔව් messenger වල තියෙනවා. ඉබ්බට මේකේ නෑ. ධර්ම සාකච්ඡා වලට කට්ටියට පොඩ්ඩක් එන්න කියලා මේ ආයෙත් පොඩි පෝස්ට් එකක් දැම්මනම් හරි ඒ වගේ දෙයක් කරා නම් කට්ටිය ගොඩක් එනවා. පහුගිය දවස්වල ආවනේ. නෑ කමටහන් වාර්තා නා එන ඕනත් තරම් කියන්නේ. ඔව් හරියට එනවා නවතන හැම එකෙම මට එකම තමයි ලියන්න තියෙන්නේ. අලුත් අයනේ දැන් ගොඩක් ඉන්නේ. ඔව්. එහෙමයි. ඔව් ගොඩක් අලුත් අය ඉන්නවා. දැන් අපි බලමු ඉතින් ඒක කමන්නේ ඉතින් දැන්ට. ඕ හැබැයි අර මේ වාචික කමටහන් දෙන එක හරි නෑ කොහොමත් දැන් ඉරිදාට අතමාරක තියෙනවා අනිවාර්යෙන්. අදර එක්කෙනෙක් හරි එනවනේ ඉතින්. ඒක ගැටලුවක් නැහැ ඉතින්. මේ උදේ කරන් තියෙන එක තීරමක් නැහැ මට තේරෙන විදියට. ඒතර මටත් එතකොට ඒක ෆ්‍රී නේ. හවස එතකොට ඔබ වහන්සේට මොන හරි වැඩක් කරගත්තේ හවසට වගේ විතරක් කර තිබ්බනම් ඒක එහෙම නැත්නම් අපි මෙහෙම කරමු. ඔය පෝස්ට් එකට දැන් ඒගොල්ලෝ ප්‍රශ්න අහනවනේ. ප්‍රශ්න අහන්නෙත් ඉතින් කීප දෙනයි. එහෙම වුණොත් අපි දැන් දවසකට කමටහන් 20කට වැඩි එනවනේ. එතන මේ ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් කවුද කමටහන් වාර්තා කලෙක්ට් කරලා කියන්නේ මේ ප්‍රශ්නෙට වාචිකව පිළිතුරු දුන්නොත් හොඳයි කියලා ඒක ඩිසිෂන් එක ගන්න කවුද? කාටද එහෙම ඩිසිෂන් එක ගන්න පුළුවන්? මෙයාට මේ ස්වාමිනාසේ උත්තර දෙනවට වැඩිය මෙයාට වාචිකව දෙයක් කියලා දුන්නොත් හොඳයි කියලා ඒ කමටහන් වාර්තා දැකලා ඒක වෙනම නෝට් කරගෙන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. එතන ලොකු කතන්දරයක් තියෙනවා ඉතින් එතන. දැන් එහෙම මම දැක්කා අර 9ෙමම තියෙනවා කියලා දෙන්න දේවල්. 9න් 7ක් ස්වාමීන් වහන්සේ මේ මට එහෙම එකක් කරන්න පුළුවන්. හැබැයි මේ වීකෙන්ඩ් එකේ තමයි මේ වීක් ඩේස් වල නම් හැරෙන්නවාද තියන ෆ්‍රයිඩේ වගේ තියෙන එකක් මට ඕන නම් එකතු කරලා ස්වාමීන් වහන්සේට බලලා කියන්න පුළුවන්. හැබැයි හරියයිද වැරදිද දන්නේ නැහැ. එක දවසක් වගේ කරලා බලන්න. මේ ඒ කියන්නේ සතියේ මේවද? සතියේ මේවා අමාරුයි. සමත් කොච්චරක් එනවද මට හිතා ගන්න බෑ. සතියේ කියන්නේ 20 ඒවා 20 ගාන තිබ්බොත් 20 ඒවා 140ක් යනවා. ඒක හරියන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඒ දැන් මෙහෙමයි කියවන්න බෑ නේද? ඒ 140ම කියවන්න. ඔව්. ඔව්. ඒක ලේසි නෑ ඉතින්. එහෙම නැත්නම් ඒගොල්ලෝ දාන්න ඕන වට වාචිකව මේකට උත්තර ප්‍රමාණවත් නෑ මට වාචිකව කියලා දෙන්න කියලා ඒගොල්ලෝ දැම්මනම් හරි නේද? එහෙම මොකක් හරි කියලා. ඒතර ඒගොල්ලෝ කියපු ටික අපිට වෙනම කලෙක්ට් කරගන්න පුළුවන් නේ. ඔව් එහෙම ඉන්ඩිකේෂන් එකක් දෙන්න කිව්වා නම් හරි නේද? වාචික කමටහන් ඕනේම දාන්න කියලා කියන්නේ. නෑ මෙහෙම එකක් තියෙනවා වාචිකව මේක දෙන්න ඕන කියලා දන්නේ මමනේ. ඒකනේ ස්වාමීන් වහන්සේ දන්නේ. ඒකනේ. තනයි ප්‍රශ්නේ තියෙන්නේ. යාලට කියන්නත් බෑනේ. ඒගොල්ලෝ හිතන නැති එකට සාදු සාදු කියලා දානවා. මට තේරෙනවා මේක ඔහොම කියලා හරියන්නේ නැහැ කියන එක. ඒකනේ. නැත්නම් ස්වාමීන් වහන්සේට මේ අර ට්‍රෙන්ඩ් එකක් විදියට කවුද කියලා මතකයේ තියාගෙන ගන්න පුළුවන් නම් එහෙම මෙන්න මේ කට්ටිය මට කතා කරන්න හරි මොකක් හරි එහෙම කියලා දාන්න නම් වශයෙන් දාන්න පුළුවන් නේ. ඉතින් මම දානවනේ ඉතින් කමටහන් වார்த்தාවට මේ ඉරිදට එන්න කියලා. එහෙම නැත්නම් බදාදා විතර එකක් දාන්න වෙනවනේ. මැද බදාදා ධර්ම සාකච්ඡාවට එන්න කියලා නේ. ඔව් ඒකත් හොඳයි නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඉරිදට එන්න බැරි අයත් ඉන්නවද දන්නේ නැහනේ. ඔව් ඒ ගැන මේ කතා කරන්න ඕන මොකද්ද ඔයාලා කරන්නේ කියලා. දැන් මෙච්චර මේ ෆැසිලිටිස් තියලා මේගොල්ලෝ එන්නේ නැහැ නේ ඉතින් ඒක. වෙන අයට එහෙම ගන්න තැනක් නැහැ. මේ එක පාරක් එහෙම ආවා නම් එයාලා දිගටම ඒකට පුරුදු වෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ එහෙම වෙයි කියලා. එක පාරක් දෙපාරක් හරි මුලදී ආවා නම් ඒක දිගටම ප්‍රැක්ටිස් එකක් විදිහට යයි. බලමු මම ඒක බලමු මොකද කරන්නේ කියලා. හොඳයි. හොඳයි තා ප්‍රශ්න තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. 7 වෙනි ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා ඉන්දික පෙරේරා.
වේදනාව සමග ස්වාමීන් වහන්සේ වේදනාව සමග ගැටෙන බැවින් පුටුවක් මත සිට පහසුවෙන් භාවනා කරගෙන යමි. භාවනාව කිරීමට පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් සිටීමම අවශ්‍යමද? නෑ ඒක ලිපි තියෙනවනේ අවශ්‍ය නැහැ කියන එක. ලිපි කියවලා නැහැ ඒක වෙලා තියෙන්නේ. මූලික උපදේශ ලිපි කියවන්න කියන්නේ. ඒකේ තියෙනවනේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. තමන්ට පාසු විදියට වාඩිගෙන භාවනා කරන්න පුළුවන්. තමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ඔව්. ඉවරයි. හොඳයි නේ. ස්වාමීන් වහන්සේ මට ඔව්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සක්මන් ඔව්. භාවනාව පිළිබඳ. ස්වාමීන් වහන්සේ අර මුළු සක්මනම ප්‍රකට වෙද්දී සක්මන අවසානයේදී මුළු සක්මන ප්‍රකට වෙද්දී ස්වාමීන් වහන්සේ අර ඇහැට පේනවා මනසට පේනවා වගේ එක නිකන් ඒ දැනීම පේනවා වගේ මේ ඒකට හිත යොමු කරගෙන යන එකද හොඳ නැත්නම් ඒ කියන්නේ අර කකුල් යන මනසට පේනවා කියන්නේ සක්මන පේනවා කියලාද? එහෙමයි මේ ඔව්. සක්මනේ අර යන ආකාරය මට නිකන් ඒක මනසට නිකන් පේනවා වගේ ඒ ඒක හොඳයි ඒක පේනවා එක මම හොඳයි. කකුල් ඒක දිහා බලන්නේ නැහැ නමුත් මට ඒ ක්‍රියාවලිය පේනවා පේනවා හොඳයි. ඉතින් ඒක තමයි නාම ධර්මතා ටික ප්‍රකට වෙනවා ඉතින්. ඉතින් තව ටිකක් එතකොට ඕක මං අහන්නේ දිනු වුණාම පාදයේ එසවෙන හිත ප්‍රකට වෙනවා. ගෙනියන හිත ප්‍රකට වෙනවා. ඒවත් ප්‍රකට වෙනවා ඉතින්. තමන් ළඟින් තමන් කෙනෙක් ඇවිදිනවා වගේ පේනවා. අර මගේ නාම රූප පරිච්ඡේදය කියන්නේ ඒකයි. ඒ ඉස්සරහින් යනවා වගේ කකුල් වල ඒක ක්‍රියාවලිය පේනවා ඔව් තමන්ට සමාන්තරව තව කෙනෙක් යනවා වගේ පේනවා. ඉතින් ඒක තමයි නාම රූප පරිච්ඡේදය කියන්නේ ඒක තමයි. ඕක හොඳට සයනස පේන්න ඕන. මේ එතකොට ඒක දිහා බලාගෙන මම මේ සක්මනේ හිත තියාගෙන යනවද නැත්නම් අර දැන් ඒක මේ රූපයක් කකුල කියලා ඕලාරිකව ඒක රූපයක් කියලා දැනගෙන සක්මන තමන්ට ප්‍රකට වෙන ස්වභාවය අනුව හිත පිහිටවනවා. මුළු සක්මනම දැක ගන්න එතකොට පුළුවන් නම් ඒක සිහි පිහිටවනවා එච්චරයි. නැත්නම් අර ආයාසයෙන් අර මස් මාංශ පේශි කකුල ඒකට ආයාසයෙන් හිත යොමු කරන්න ඕන නැත්නම් අර විදිහට යන එක පහසුයි. මොකටද හිත යොදන්නේ ආයාසයෙන්? නෑ මම ඒක වහන්සේ දැනගන්න. තමයි ඕන නැති දේවල් කරනවා හැමදාම. නෑ මේක හරිද කියලා දැන් අහන්න මට කියන්න සක්මන යන්නේ කොහොමද කියලා මුලින්. මුලින්ම මේ ටික හයියෙන් ඇවිදලා ඉවර වෙලා මේ ඉන්න පාදිස්පර්ශයේ හිත තියලා දකුණු කකුල තියලා විලුඹ ගැටෙනවා ඊට පස්සේ ටිකක් අඩි 3-4ක් විතර යද්දී මේ ඇඟිලි වලින් ඉවර වෙන එක දැනෙනවා ඊට පස්සේ මේ විලුඹ එසවීම ගෙන යෑම ඒක ප්‍රකට වෙනවා පහළින් ඉඳන් ඒක ප්‍රකට වෙන්නේ ඉබේද තමන් හිතලා ගන්නවද? ඒක මේ ටික දුරක් යද්දී ඒක ඉබේ මේ දැනෙනවා මෙහෙම වෙනවා කියලා. හරි ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඒක දිහා තව බලාගෙන යද්දී මේ සම්පූර්ණයෙන්ම දනිසේ ඉඳන් දනිස සම්පූර්ණයෙන්ම අර උඩට එද්දී කෙලින් වෙද්දී පහත් වෙද්දී ඒ විලුඹයි සම්පූර්ණ ඒ ක්‍රියාවලිය දැක ගන්න පුළුවන්. මුළු සක්මනම දැක ගන්න පුළුවන්. එහෙමයි මේ කකුල වෙනස් ආකාරයකට තියෙන්නේ මේ කකුල වෙනස් ආකාරයට තියෙන කියලා ඒකත් පේනවා. ඒක පේනවා නම් අර පාද ස්පර්ශය බලන්න නැතුව මුළු සක්මනම දැක ගන්න මේක යනවා කියලා. තේරුණාද? ඒක තමයි දැනගන්න ඕන. ප්‍රශ්න ඉවරද? හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කවුද මේ බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි හොඳයි.